සරණයි පින්වත් ඔබ හැමදෙනාටම සදහම් අවබෝධයෙන් යුතුව ජීවිතාවබෝධය ලබා ගනු රැසින් ඔබට මඟ කියා දෙන බෞද්ධ ආගුවන් විදුලිය සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ ආගුවන් විදුලිය ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පිළියන්දල වැවල පොල්හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය සියඹලාපිටියේ බුද්ධ රක්කිත ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපේ හැමදෙනාම පළමුවෙන් සාදු නාදනම්පා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයන් ලබා දෙමින් කටයුතු කරනවා ඔලපොඩුවේ පදිංචි ඒ.එන්. පියසීලි මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිසත්, වේවැල්දුව මෙන්ඩිස්වත්තේ පදිංචි චන්ද්‍රා මුණසිංහ මහත්මිය ප්‍රමුඛව, එම්.පී.පී. විජේසිංහ මහත්මයා, ජයන්ත ගුණවර්ධන මහත්මයා, මංගලිකා ගුණතිලක මහත්මිය, චතුරිකා හෙට්ටිආරච්චි මෙනවිය සහ විතාන පවුලේ පින්වත් පිරිසත්, වෙනිවැල් කොළ පදිංචි ඒ ගුණවති මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිසත්, මාලබේ පදිංචි ලංගා නිරෝෂා රෝහණ මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිසත්, කිරිබත්ගොඩ පදිංචි සුනේත්‍රා ජයලත් සමරනායක මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිසත්, කිරිල්ලවල පදිංචි දේවිකා රාණී සුබසිංහ මහත්මිය, ශාන්ති සුබසිංහ මහත්මිය, ස්වර්ණා සුබසිංහ මහත්මිය ප්‍රදාන පවුල්වල පින්වත් පිරිසත් උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයන් ලබා දෙන්නේ. එහෙමනම් සදහම් මසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට අපි හැමදෙනාම සාදු නාදනම්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්තා
අප්පමාදේන සම්පාදේත ආම භන්තේ සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමංච තීසිස්සාමි තං සුනාත සාධුකං මනසි කරෝත වාසිස්සාමි තීති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ ගුවන් විදුලි නාලිකාව මගින් මෙදිරි පරිශ්‍රයේ සිටින පින්වතුන් වගේම ලංකාවාසී ලෝකවාසී පින්වතුන්ට ශ්‍රවණී කිරීමට දේශනා වෙන ධර්මානුශාසනාව ශ්‍රවණී කිරීමටයි ඊතා සද්ධාවෙන් සෝදානම් වී සිටින්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනයට අනුව සියලුම දානයන්ට වඩා ධර්ම දානිය උතුම් දානයයි. යමෙක් මෙලව කර්ම විපාක විශ්වාසයෙන් යුක්තව අකුසල ධර්මයන්ගෙන් වැළකීලා කුසල ධර්මයන්හි යෙදিলা පරලව සුගතිගාමි වෙන්නේ එමෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ජාති ආදී දුකින්තර නිවීම සාක්ෂාත් කරගන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ශාසනයෙහි ඉතා උතුම් මංගල අවස්ථාවක්. ඒ නිසා අපි දේශනා වෙන ධර්මයේ කෙරෙහි හොඳ එකඟතාවයකින් යුක්තව විමසීමකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු. පින්තුන් දන්නවා අපේ මේ දුර්ලභව ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිතෙහි තියෙන වටිනාකම බොහෝ කාලයක් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා පුණ්‍යාභි සංඛාරයට අයිති දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්මයන්හි චේතනාව යොදලා එහි ඵලයක් වශයෙන් තමයි මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගන්නට යෙදුනේ. දේශනාවේ සඳහන් වෙනවා මහා සමුද්‍රයේ ඉන්නවා කැස්බෑව. මේ දේශනාවේ උපමාවට පෙන්වන්නේ ඒ කන කැස්බෑවෙක් අවුරුදු 100කට වතාවක් ඉලිප්පෙනවා නම් ඒ කැස්බෑවා අතහැර දැමූ වියදණ්ඩක සිදුරෙහි ගෙල බහලනවා නම් ඒක ඊ타ත්ම කලාතුරකින් වෙන්නා වූ කාරණයක්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මම නිරෙහි උපන් බාලයා manussත්වයට පත්වීම ඊටත් වඩා දුර්ලභ දෙයකයි කියමි කියලා. ඒ කවරෙහිඳ
ඒ නිරේහි ධර්මචර්යාව, සමචර්යාව, කුසල ක්‍රියාව, පුණ්‍ය ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ඒ වගේම ඔවුනොවුන් කෑමක් සහ දුර්වලයා යටපත් කිරීමක්, මරා කෑමක් තමයි තිරිසන් ලෝපව අපට දක්නට ලැබෙන්නේ. මේ නිසා තිරිසන් ගතියකින් මිදිලා මනුස්ස උපතක් ලබනවා නම් ඒ මනුස්ස උපත ඊටාම දුර්ලභයි. අද අපි ඒ දුර්ලභ වූ මනුස්ස උපත බුද්ධෝත්පාද කාලයක ලැබලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක බුද්ධ වචනේ අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙකුටම පුළුවන්කමක් තියෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපේ ජීවිතයට එක් කර ගැනීමෙන් ඒ ජාති ආදී දුකින්තර උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් සංයුක්ත නිකායේ ලෝක සූත්‍ර ධර්මයයි තබා ගන්නට යෙදුනි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහිදී භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් වදාරනවා ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමංච දේසිස්සාමි. මහණෙනි, ලෝකේහි, මෙතන ලෝකේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධෙහි හට ගැනීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි. තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති. ඒ ආසාව මනාකොට මෙනෙහි කරව දේශනා කරන්නෙමි. මේ කාරණුත් අපිට පේනවා ධර්මයේ හොඳින් අහනවා වගේම මනාකොට මෙනෙහි කරන්නට අවශ්‍යයි කියන කරුණ. අදත් අපි අහන ධර්මය මනාකොට මෙනෙහි කරන්නට අවශ්‍ය කරනවා. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඛතමෝච භික්ඛවේ ලෝකස්ස සමුදයෝ. මහණෙනි, පංචස්කන්ධ ලෝකේ හට ගැනීම කවරේදයත් මේ ලෝකේ කියන වචනය පෘථග්ජන හිතකින් දකින්නේ මම යන්නෙක් වෙනම ඉන්නවා, මම යන්නට පිටතින් ලෝකේ යම් යම් වස්තු පවතිනවායි කියන මතයකින් මම සහ මාවට ලෝකේ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඊට වඩා ගැඹුරු අර්ථයකින් තමයි මේ ලෝකයේ ගැන වදාරලා තියෙන්නේ. සංයුක්ත නිකායේ සමිද්දි ලෝකපඤ්ඤ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ සමිද්දි හාමුදුරන්ට වදාරලා තියෙන්නේ අත්ති චක්කු අත්ති රූපා අත්ති චක්කු විඥානං අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා අත්ති තත්ත ලෝකෝවා ලෝකපඤ්ඤප්තිවා. සමිද්දිය එසෙද්ද රූපේ ඇද්ද එසත් රූපයත් නිසා රූප දැනගන්නා වූ සිතක් පහළ වේද මේ සිතින් යම් ධර්ම දැනගනිද්ද. එතකොට ඒ දැනගන්නේ සිතුවිලි. එහි ලෝකය හා ලෝක පඤ්ඤප්තිය වේ.
ලෝකයයි පැනවීම වේ. මේ කාරණෙන් අපිට පේනවා එසත් රූපයක් පමණක්ම නෙමෙයි රූප දැනගන්නා වූ සිත, ඒ කියන්නේ චක්කු විඥානය, විඥාණයට බඳුන් වෙන සිතුවිලි කීවේ වේදනා කියන විඳීම, සංඥා කියන හැඳිනීම, සංඛාර කියන්නේ වේදනා සංඥා සමග සකස් වෙන අනිකුත් සිතුවිලි. මේ කරුණු ටික එක්වයි ලෝකේ කියලා වදාarලා තියෙන්නේ, ලෝක පඤ්ඤප්තිය වදාarලා තියෙන්නේ. එතකොට පංචස්කන්ධ ලෝකයයි මේ. ඇස නිසා පහළ වෙන පංචස්කන්ධය, කන නිසා, දිව නිසා, නාසය නිසා, කය නිසා සහ මනෝ මූලිකව මනස නිසා පහළ වෙන මේ ස්කන්ධ පංචකයයි මෙතන ලෝකේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙන්නේ. පින්වතුන්ට මුලින් මතක් කළා පුහුදුන් හිතකින් ලෝකේ දකින්නේ මම වෙනයි, මං අවට දේවල් වෙනයි කියලායි. නමුත් මේ දේශනාවේදී අපිට පේනවා ඒ දැනගන්නා වූ සිතුවිලි හිත පවා ලෝක ධර්මයේ ස්වභාවයක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට දැනගන්නේ වෙනම ඉන්නවයි කියන මතයකට මෙතනදිපත් වෙන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ ලෝකේ යථා ස්වභාවය ඇති හැටිය තමයි අවබෝධයකට පත්වන්නේ. මේ දේශනාවේ අපිට පෙන්වන්නේ මහණෙනි පංචස්කන්ධ ලෝකේ හට ගැනීම කවරේදයත් චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං. අසත් රූපයත් නිසා චක්කු විඥානෙ උපදී. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. අපි මේ කොටස බලමු. මේ ලෝකේ හට ගැනීම ඇස ලෝක ධර්මයක් කියලා කියන්නේ මේ ඇස හටගත් ධර්මයක්. මේ ජීවිතය ගැන බැලුවත් මේ කාම ලෝකේ දෙමෝපියෝ ප්‍රත්‍යයෙන් රූප ධර්මය හට ගන්නවා. රූප ධර්මයක් හටගත්තාටම හැක් නෙමෙයි, පුරාණ කර්ම ප්‍රත්‍යයෙන්, ඒ කියන්නේ භව ගතියෙන් භව පච්චා ජාති ආරම්භක විඥානේ සහ විඥාණයට බඳුන්වන්නා වූ සිතුවිලි හට ගන්නවා. ඒ හටගන්නේ අර රූප ධර්මතාවය ඇසුරු කරගෙන. මේ නිසා තම ආරම්භයේදීම කන්ධානම් පාතු භාවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයයි මේ හටගත්තේ, ලෝකයයි මේ හටගත්තේ. ඒ අවස්ථාවේ පටන්ම නැසෙන රූප ධර්මයන් වෙනුවට අලුතින් මෞත් ප්‍රත්‍ය කරගෙන රූපය අලුත් වෙනවා. ඒ වගේම ඒ රූප ධර්මයේ ශක්තිය ඇසුරේ ඇතිවෙන සිතුවිලි හිත් නිරුද්ධ වෙන්න සිතුවිලි සිත් ඇති වෙනවා. ඒතර ස්කන්ධයන් ඇතිව නැති වෙනවා. නැති වුණේ නමුදු නැවත ස්කන්ධයගේ පහළවීම වෙනවා. මෙන්න මේ විදිහට තමයි ආයතනානම් පටිලහබෝ ඇස කන දිව නාසය ශරීරේ මනස යන මේ හටගත් ආයතන හයෙහි වැඩෙන ස්වභාවයකට පත්වන්නේ, විපුල ස්වභාවයකට පත්වන්නේ. මව් කුසින් බිහි වෙලා අම්මගේ සම්බන්ධය අත්හැරුණට පස්සෙත් අපිට පේනවා ඒ රූප ධර්මයේ සීතල වීමකට පත්ුනේ නැහැ. ආස්වාස වාතයත් මව් කුසේ ඉඳන්ම සැකසුණු ලේ ධාතුවත් සංයෝග වෙලා මේ කර්මයෙන් හටගත් පෙනැල්ල හදවත හරහා යම් උණුසුමක්
ශක්තියක් ඇති වුණා. මේ ආස්වාස වාතයේ උදව් කරගෙන ඇති වෙන උණුසුම නිසා තමයි මේ ආයතනයාගේ සීතල වීම වළක්වලා අලුත් කරවන්නේ. ඒ අලුත් වෙන්න නැවත නැවත වැය වෙන ආහාරය සැපෙන්නේ. බාල කාලයේදී නම් ආරම්භයේ අපිට ඉතා සරල ආහාරයක් කිරිපෙව්වා කියන කාරණේ සිහියට ගන්න. ඒ වගේම දිරදිරා යන කොටස් සුද්ධ පවිත්‍ර වුණා. මෙන්න මේ විදිහට මේ මොහොත දක්වාම මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස හේතු වෙනකොට හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය අපිට පැහැදිලි වෙන්නට අවශ්‍ය කරනවා. ඒ තමයි ඇසත් රූපයත් නිසා චක්කු විඥානෙ උපදී කියලා පෙන්වන්නේ. එතකොට මෙතනදී අපි මේ ඇසත් කියන කරුණට මේ ඇතිව නැති වෙන ප්‍රසාද රූපය ගැනයි මේ පැහැදිලි කෙරුවේ. ඒ ප්‍රසාදයන්ට ගෝචර වස්තු කියන්නේ මේ පඨවි ධාතු කියන තද ගතිය, ආපෝ ධාතු කියන වැగిරෙන ගතිය, තේජෝ ධාතු කියන දවන ගතිය, වායෝ ධාතු කියන තල්ලු කරවන සොලවන පුම්බවන හකුලවන ස්වභාවය කියන මේ සතර මහා ධාතු සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවයක් තමයි හමු වෙන්නේ. අපි සාමාන්‍ය විවාහාරී කියනවා ස්ත්‍රිය පුරුෂයා ගෘහ භාණ්ඩ වස්ත්‍ර ආභරණ ගහකොළ ඉරහඳ මේ චක්කු ප්‍රසාදයට හමු වෙනවා කියලා ලෝක විවාහාර වචන කතා කරනවා. නමුත් ඒ වචන සියල්ලක්ම එකතු කරලා අර්ථය දිහා බලනකොට සතර මහා ධාතුව සතර මහා ධාතුවකින් හටගත් ස්වභාවයෙන් නැසෙන ආකාරයක් තමයි මේ ගෝචර වෙන්නේ. ඒවා විවිධත්වයකටපත් වෙලා තියෙන්නේ. ඒ සතර මහා ධාතුවේ සංයුතිය වෙනස්. එකිනෙකකට අඩු වැඩි වෙලා තියෙනවා සංයෝග වෙන විට. ඒ නිසා විවිධත්වයක් වෙනවා. ඒ නිසා ඇසට කියන්නේ චක්කු ප්‍රසාදයට මේ ගෝචරේ හමු වෙනවා. එනම් ප්‍රසාදයක් ඇතිව නැති වෙන ධර්මයක්, ගෝචරයත් ඇතිව නැති වෙන ධර්මයක්. මේ දෙන්න එකතු කරන්ඩ ආලෝකයේ අතිරේක උදව්වක් දෙනවා. මොකද හාත්පසින්ම කරුවලයි නම් චක්කු ප්‍රසාදයට ගෝචරයේ ගැටුණට යම් ඡායාවක් ප්‍රතිබිම්බයක් ඇති වෙන්න ඉඩක් නැහැ. ආලෝකයේද විදුලි ආලෝකය, පහන් ආලෝකය කියලා සූර්යාලෝකය, ආලෝකය අපි විවිධත්වයකින් කතා කරාට ඒ ආලෝකයේද අර සතරමා ධාතුවේ සංයුතියක්මයි ඇතිව නැති වෙන ධර්මයක්. මේකට කියන්නේ හට ගන්නා වූ ස්වභාවය නොපිහිටනවා නොපවතිනවා කියන අර්ථයෙන් අනිත්‍යයි කියන එක. නමුත් සිහියට නැගෙන්නේ නිට්ටය භාවයක්. ඒයි බාල කාලේ පටන්ම මේ හමු වෙන දේවල් වලට නමක් කතා කරනකොට නමට අයිති ආකාරයක් ඇතේ කියන පිළිගැනිල්ලක් ඇති වුණේ. මේ ඇතේ කියන පිළිගැනිල්ලක් ඇති වුණේ ඇයි? එකම තැනකවත් එකම මොහොතකවත් අනිත්‍ය නෙමෙයි අවබෝධ වෙලා තියෙන්නේ. ඇතිව නැති වෙන ස්වභාවය නිට්ටයයි කියලායි පිළිඅරන් තියෙන්නේ. නිට්ටයතාවයේ මත සැපතක් ගෙන දෙනවා කියනයි පිළිගැනිල්ල. සැප ලබන්න තමා වශයෙන් පිළිගැනිල්ල. ඒ නිසා කොතෙක් ඇහැට රූපය හමු වෙලා ඒ පිළිබඳව දැනගැනීමක් ඇති වෙලා නිරුද්ධ වූවත් ඒ දේවල් ඇතේ කියන මතය තුල බොහොම ඇල්මකින් තමයි භාවිතා වෙලා තියෙන්නේ. නැවත නැවත හමු වුණු දේවල් බලන්ඩ තියෙන ගතිය අත නොහැරුණා. ඒ නිසා එතන අපිට පේන්න ඕනේ අවිද්‍යාව තෘෂ්ණා කියන ස්වභාවයේ මත ගතිය අත නොහැරුණු බව.
ඒ නිසා අර බාල කාලේ අනුකරණය වෙනකොට නම් අහගන්නකොට නමට අදාළ දෙයක් ඇත කියන මතය භාවිතා වෙච්ච නිසා භාවිතා වෙච්ච ආකාරය තමයි සිහියට නැගෙන්නේ. ඒකට කියන්නේ අනුවණින් සිහිවීම නොහොත් අයෝනිසෝ මනසිකාරයයි කියලා. ඒ අනුවණින් සිහිවීම නිසා යම් දැනගැනීමක්, ඒ කියන්නේ රූප දැනගැනීමක් ඇති වෙනවා නම් ඒ තෙන්ද කියන වචනය චක්කු විඥානය දැන් පැහැදිලි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. රූප දැනගන්නව සිතක් ඇති වෙනවා. මේ දැනගැනීම බලන්නෙක් ඉන්නවා, බලන්න දෙයක් තියෙනවායි කියලා තමයි දැනගැනීම ඇති වෙන්නේ. බොහෝ වාර ගණනාවක් ඒ විදිහට තමයි භාවිතා වෙන්නේ. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ මේ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. එක පැත්තකින් තේරෙන්න ඕනේ අනිත්‍ය වෙන ප්‍රසාදයට අනිත්‍ය වෙන ගෝචරය ගැටෙනකොට අයෝනිසෝ මනසිකාර්ය ප්‍රත්‍යයෙන් විඥානයක් හට ගන්නවා කියන තැනත් කාරණා තුනක එකතුවක්. ඇයි ඇහත් රූපයත් විඥානියත්. තවදුරටත් පැහැදිලි වෙනකොට ඇහත් රූපයත් අනිත්‍යයි නම්, කෙනෙක් නොවනවා නම්, අනාත්මයි නම් සිහිවීම මුල් වෙලා පෙනීම පෙනෙන කාරණේ විඥානීය කියන කරුණු තුනකි. විඥානයක් කියනකොට දැනගැනීමක් කියනකොට ඒ දැනගැනීම තුලයි පෙනීමයි පෙනෙන කාරණේයි කියන කරුණු තුන. තින්නම් සංගති පස්සෝ මේ දෙපැත්තම අපිට පැහැදිලි වෙන්න ඕනේ. පස්ස චෛතසික උපදින හැටි. පස්ස පච්චා වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම් වින්දනයක් හට ගන්නවා. මේක පස්ස පච්චා කියනකොට පස්ස නිසා වේදනා කියනකොට දෙවරකදී ඇති වෙනවා නෙමෙයි, මේක එකටම ප්‍රත්‍ය වෙනවා. නමුත් අපිට දෙසරකටයි කතා කරන්න වෙන්නේ. වේදනා පච්චා තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා තණ්හා පච්චා උපාදාන. දැඩි අල්ලා ගැනීමක් ඇති වෙනවා. උපාදාන පච්චා භවෝ. දැන් බලපු අහපු අවස්ථාව ඉවරයි. ඒ දැනගැනීම ඇතිවෙන්න උදව් දුන්නා වූ හේතු සමගම දැනගැනීම කියන ඵලයත් ඒ ඵලයේ කියන ධර්මතාවයට එක්ව යෙදුණු සිතුවිලිත් වේදනා සංඥා සංස්කාර මේ සියල්ල නිරුද්ධයි. නමුත් ඒ බවක් නුවණකට නොදක්නාකම නිසා, නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පිළිගත්කම නිසා උපාදාන පත්‍යා භවෝ කියන්නේ නැවත නැවත අනුවණින් සිහියට නැගෙන්න හේතු ධර්මයක් වුණා. භවගතිය අතනු හැරුණා. නැවත නැවතත් අලුත් වුණා. එහෙනම් මේ භවය කියන එකත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. ප්‍රත්‍යට අයිති ධර්මයක්. භව හේතුව. ඒ නිසා භව පච්චා ජාති කියනකොට මේ මොහොතේදීත් නැවත නැවතත් හටගන්නේ මමයි කියන මතයක්මයි. මම රූපයක් බලනවා කියන මතයක්මයි. නැවත නැවත ඒ මතයට වසඟව කටයුතු කරන නිසා ඒ ගතිය නැවත නැවතත් තහවුරු වෙනවා. ඒ නිසා ජීවිතය අතහැරෙනකොට මනෝ මූලිකෝ මේ ගතිය පහළ වෙනවා. භව ගතිය නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ඇස ගැන විතරයි කතා කරුවේ. කන, දිව, නාසය, කය කියන මේ ద్వාර උදව් කරගෙන ඔය වැරදි ගතිය භාවිතා වෙනකම නිසා පංච ద్వාරයට යොමු නොවෙනකොට, පංච ద్వාරයේ ආරම්භය මානසිකාර නොවනකොට මනෝ ద్వාරයේ ආරම්භය මානසිකාර වෙනවා. මේ මනස කියන්නේ භාවිතා වෙන්න සිහි වෙන කෘත්‍ය කර්මයෙන්ම හටගත් ස්වභාවයක්. ඒක මනස පුරාණ කර්මෙන් හටගත් ස්වභාවයක් කියලා කම්ම සූත්‍රයේ පෙන්නලා තියෙනවා. ඒ වගේම ප්‍රත්‍යයෙන් සකස් වුණු, ඒ වගේම මතු
වේදනාවක් ඇතිවෙන්න වස්තුවක් වශයෙන් ඒ කියන්නේ හේතුවක් වශයෙන් දත යුතුයි කියලා. ඒ නිසා අපිට මෙතනම පැහැදිලි වෙනවා මේ නිතරම මනස මුල් කොට සිහියට නැගෙන්නේ භාවිතා වෙච්චි ආකාර සිතුවිලි වශයෙන් කියලා. මේ මානසික කෘත්‍යය තමයි භාවිතා වීම හා සිහි ගැන්වීම. භාවිතා වීම හා සිහි ගැන්වීමට ආස්වාස වාතයේ ලේ ධාතුව සංයෝගයෙන් කර්මයෙන්ම හටගත් පෙනහැල්ල හදවත හරහා උණුසුම ශක්තිය සැපෙන්න ඕනේ. මලසිරුරකේ සිද්ධිය වෙන්නේ නැහැ. ඒ නිසා රූප ධර්මයේ ශක්තිය උදව් කරගෙන භාවිතා වෙච්ච ආකාරයන් සිහියට නැගෙනවා මනෝ විඥාණයෙන් දැන ගැනීමක් වෙනවා. පිංගතුන් හිතලා බලන්න අපිට කොයිතරම් කල්පනාවල් එනවා කල්පනාවලට එකතුව යනවා කියන ස්වභාවයක් වෙනවද? ඒ වෙලාවේදී වෙන්නේ මේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන මේ ධර්මතාවය තමයි. මනස මුල් කොට අර ඇතිව නැති වෙන දේවල් වලට වටිනාකමක් දුන්නු භවගතිය නිසා ඒ ධර්මතා සිහියට නැගෙනවා මනෝ විඥාන කියන ස්වභාවය පහළ වෙනවා. මනෝ විඥානේ ළඟත් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. මේ වේදනා කියනකොට සංඥාවත් සංස්කාරයත් ඒ සමගමයි. විඥානයකට බඳුන් උනේ. එතකොට ස්කන්ධ පංචකේ උපාදාන කොට වෙනවා. උපාදාන පච්චා භවෝ. නම් අනුවණින් ජීවත් වෙනවායි කියලා කියන්නේ පුරාණ කර්මේ නිසා මේ ඵලය ජීවිතේ විපාකේ හට ගැනීමක් වුණා. විපාකේ උදව් කරගෙන නව කර්ම රැස් කරනවා මතු විපාක පිනිස. ඒ නිසා තමයි භව පච්චා ජාති කියලා මේ ගත කරන ප්‍රවෘත්ති අවස්ථාවටත් මේ ජාති කියන වචනේ එක් කරන්න පුළුවන්. නැවත හට ගැනීමටත් මේ ජාති කියන වචනේ එක් කරන්න පුළුවන්. මොකද මේ ජීවිතයේ ආයු කාලය ගෙවි යනවා. ආයු කාලය ගෙවෙනකොට භවගතිය වැඩෙනවා. ඒ නිසා තමයි මේ අවකාශයේ විශ්ව ධාතුව තුල රූප ධර්මයෝ සැකසෙනවා නම් භවගතියට අනුතුර නැවත ජාතිය කියන්නේ නැවත ඒ කර්මානුරූපව සය ආයතනයක් හට ගැනීමක් වෙන්නේ. අපි මුලදීම මතක් කළා ඒ ආරම්භක හට ගැනීම ගැන. මෙන්න මේ විදිහට අතීත හේතුව නිසා වර්තමාන ඵලය වර්තමාන ජාතිය ඇති වෙච්ච හැටිත් වර්තමාන ඵල නිරෝධය හේතුඵල නිරෝධය නොදක්නාකම නිසා උපාදාන භවයෙන් කර්ම රැස් වෙන හැටිත් නැවත නැවතත් මේ විපාකේ ඇති කරවන හැටි තේරුම් ගත්තොත් අපට අවබෝධ වෙනවා ජාතිය ජරාව ව්‍යාධිය ශෝකේ මරණය අත නොහැරීමේ පැවැත්වීම ගැන මේ පිළිබඳව එතකොට මේ ඉන්ද්‍රිය 6ම දායකත්වයක් දරලා තියෙනවායි කියලා පේනවා. මේක තමයි මේ ලෝකේ හට ගැනීම. ඕනම දෙයක් දන්නවා නම් ඕනම දෙයක් අහනවා නම් ඒ වගේම විඳිනවා නම් සිහියට නැගෙනවා නම් මේ සය ඉන්ද්‍රියන් ආකාරයෙන්ම මේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ. හොඳට පැහැදිලි කරගන්න පුහුදුම් මනසකින් ලෝකේ දකින්නකොට ලෝකේ වෙනයි මම වෙනයි කියලායි දැනගන්න උත්සාහ දරුවේ. නමුත් ධර්මානුකූලව ලෝකේ කියලා කියන්නේ ස්කන්ධයගේ ඉපදීම නැසීම අර තමා යන්න වෙන්ව පෙන්වන්න බැරුව යනවා. එතකොට ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අනුතුරු වදාරනවා කතමාච භික්ඛවේ ලෝකස්ස අත්ථංගමෝ. මහණෙනි ලෝකේ නැතිවීම කවරේද? ඒ කියන්නේ මේ ලෝකේ මිදීම කවරේද? එතකොට පින්වතුන්ට දැන් පැහැදිලි වෙනවා ඇති මේ ලෝකේ මිදීම කියන්නේ උපාදාන කොට නොගෙන ස්කන්ධ පංචකයක් ඇති වෙනවා නැති වෙනවායි කියලා අවබෝධයෙන් යුක්තව පුරාණ කර්මක් සේවීම නැවත කර්ම රැස් නොවීම මතු විපාක නොලැබීම කියන කරුණයි මේ ලෝකෙන් මිදීම කියලා කියන්නේ. එහෙම නැත්නම් මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධ කිරීම. එය අපට පෙන්නනවා
අර මුල් පිළිවෙලටම අසත් රූපයත් නිසා චක්කු විඥානෙ උපදී. ඒ කරුණු තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. අනතුරුව පෙන්වන්නේ ඒ තණ්හාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධ වේ. තණ්හා නොවීමෙන් දැඩි අල්ලා ගැනීමක් නොවෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ. එතකොට පෙර රැවටුණු ගතියත් සේ වෙනවා. නැවත රැවටෙන්න තියෙන ගතියත් තහවුරු නොවෙනවා. ඒ නිසා මතු විපාක වාරයත් බාර නොගැනීම වෙනවා. මේ මොහොතත් බාර නොගැනීම වෙනවා. භව නිරෝධ වේ. එකයි භව නිරෝධෙන් ජාති නිරෝධ වේ කියන්නේ. ප්‍රවෘත්ති අවස්ථාවටත් අයිතිකාරයක් නෑ. ප්‍රතිසන්දි අවස්ථාවක් යම් විදියකින් සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙලා නැවත උපතක් ලැබුවොත් ආරම්භයේදීම උප්පත්ති සෝවාන්. මොකද සෝවාන් වුණත් ජීවිත 7ක් උපදින්න හැකියාව ඇති වෙනවා. මොකද අනිකුත් ක්ලේශ ධර්මයන් නිසා. සෝවාන් ඵලයේදී පහ වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන බැමි තුන විතරයි. අපායගාමී රාගය, අපායගාමී දේශය, අපායගාමී මොහය දුරු වෙනවයි කියලා පෙන්නනවා විනා රාග දේශ මොහ දුරු වෙනවා කියලා පෙන්වන්නේ නැහැ. ඒක උපතක් තියෙනවා. හැබැයි දුගතිය නෙමෙයි සුගතියේ. උපතින්ම සෝවාන්. ඒ නිසා ඉන්ද්‍රියන් ගෝචරයන් ගැටෙනකොට කිසිවෙකුගේ උදව්වක් නැතුව හේතුඵල නිරෝධී කියන ධර්මතාවයේ සිහිනුවන උතන ඉදිරිපත් වෙනවා. යථාර්ථ දැකීම. ඒ නිසා තමයි උප්පත්ති වාරවල් අඩු වෙලා සකදාගාමි කාම ලෝකේ නූපදෙන අනාගාමි ඵලයෙන් එහාට ඒ උද්ධම් භාගීය සංයෝජනී කියන ඉහළ කොටසට අයත් සංයෝජන බැමි පවා දුරු කරගෙන රහත් ඵලෙන් පරිනිර්වාණය නිවිසනසෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය නිරුද්ධ වෙනවා. ඒ අනුව මේකට ප්‍රධාන කාරණේ එහෙනම් ඇසත් කනත් දිවත් නාසයත් කයත් හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයේ වැඩිම. හේතු යෙදෙනකොට හටගත් ස්වභාවයක් නොපවතිනවා කියන ධර්මතාවයේ වැඩිම. විවේක අවස්ථාවල් වලදී ආස්වාසේ නිරුද්ධ වෙනවා. ප්‍රස්වාසේ නිරුද්ධ වෙනවා කියලා සිහිනුවන පිහිටියොත් මුලින් මතක් කළ ආස්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක සංයෝග වෙනකොට යම් උණුසුමක් ශක්තියක් ඇති වෙනවා. ආස්වාසේ නිරුද්ධ වෙනවා. ඒ උණුසුම මේ සීතල වෙන සිරුරට, ඒ කියන්නේ ආපෝ බලවත් වෙන්න යන ආපෝ ධාතුවේ තෙත් ගුණයට එකතු වෙනකොට උණුසුමත් තෙතත් නසාගෙන තේජෝ ආපෝ දෙක නසාගෙන වායුවක් උපදිනවා නම් ඒ වාතේ යම් ක්‍රියා රසක් කරලා නිරුද්ධ වෙනවා කියන එක තමයි ප්‍රස්වාස නිරුද්ධ වෙනවා. ආස්වාසේ ප්‍රස්වාස වෙනවත් නෙමෙයි, ප්‍රස්වාසේ ආස්වාස වෙනවත් නෙමෙයි. ඒ පිළිබඳ සිහිනුවන පිහිටියොත් මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය අවබෝධ වෙනවා. ඒ නුවණටම හමු වෙන සතරමා ධාතුවෙන් හටගත් සියල්ල නිරුද්ධ වෙනවා කියලා අවබෝධ වෙනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය නෙමෙයි දැන් ඉදිරිපත් වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. සිහිනුවණින් මෙනෙහි කිරීමයි. සිහිනුවණින් මෙනෙහි වෙනකොට බලන්නයි බලන රූපයයි විඥානයයි හිත අසත් රූපයත් අනාත්ම නම් කෙනෙක් නොවෙනවා නම් අනාත්ම ධර්මතා නිසා පහළ වෙන සිතුවිලි සිතත් අනාත්මයි. ඒ නිසා රූප දැනගන්නාව සිත, ශබ්ද දැනගන්නාව හිත, ගන්ධ දැනගන්නාව හිත, රස දැනගන්නාව හිත, ස්පර්ශ දැනගන්නාව හිත අනාත්මයි.
ඒ අවබෝධය දැන් මනෝමූලිකව ලැබෙනකොට මනසට සිහියට නැගෙන්නා වරමුණොත් මනෝ විඥානයත් අනාත්මයි. ඒ නිසා යම්තාක් ඔය සිහියට නැගෙන්නේ නැති අතීතයක්. ඉපද නිරුද්ධ වෙන අතීතයකට මේ පණ දෙන්නේ. ඒ වගේම නූපන්නා වූ අනාගතයක් මේ අනුගමනය කරන්නේ. මේ කාරණා දෙකම වර්තමානයේ මේ පහළ වෙන්නේ. පහළ වෙන ස්වභාවයේම ඇතිව නැති වෙන ස්වභාවයක්. මජ්ක්‍ධිම නිකායේ බද්දේක රතන සූත්‍රයේ අපට පැහැදිලි කරලා තියෙනවා අතීතං නාන්වාගමෙය්‍ය. අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අනුගමනය නොකරන්නේය. ඒ අනුගමනය කරන්න නොහැකි. අතීතේ නිරුද්ධයි. වර්තමානයේ මේ වාතයේ මුල් කොට පහළ වෙන්නේ ඒකේ ආකෘතියක්. ඒ ආකෘතියද ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. හොඳට බලන්න ආස්වාසේ නිරුද්ධයි. මනෝවිඥානයක් හට ගන්නවා නම් මනෝවිඥානේ නිරුද්ධයි. ප්‍රස්වාසේ නිරුද්ධයි. මේ ස්කන්ධ පංචකයයි මේ ඇතිව නිරුද්ධ වෙන්නේ. නප්පටිකංකේ අනාගතං අනාගත පංචස්කන්ධයේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොපතන්නේය. යදති තම් පහීනන්තං යමක් අතීතයේද ඒ ප්‍රහීනය. අපත්තංච අනාගතං යමක් අනාගතද ඒ නොපෙමිනීය. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. යම් ධර්මයක් දැන් එළබේද ඒතන විදර්ශනානුවණින් දකි. එනිසා අපිට මේ සියල්ල එකතු කරනකොට පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. දැන් යම් ධර්මතාවයක් එළඹේද ඒතන විදර්ශනානුවණින් දකි. මෙන්න මේ විදිහට පංච ඉන්ද්‍රිය ගැනත් බලන්ඩ ඒ වගේම මනස ධර්මයක් නිසා මනෝ විඥානයක් උපදිනවා නම් ඒ කරුණු තුනේ එකතුව ස්පර්ශයයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හා වෙනවා ඒ තණ්හාවගේ නිර්වශේෂ නිරෝධේ කියලා කියන්නේ තණ්හාව එක්ක යන්න නොහැකි වෙනවා මේ ධර්මතාවය නිසා. ඒ නිසා උපාදාන නිරෝධ භව නිරෝධ කියනවායි කියනකොට పూర్ව කර්මක්ෂය වෙනවා. මොකද ඒ රැවටෙන ගතිය අතහැරනකොට పూర్ව කියලා එකක් නැහැ. නව කර්ම කියලා තහවුරු කරන්න තැනක් නැහැ. ඒ නිසා වර්තමාන ප්‍රවෘත්ති විපාක බාරගන්නෙත් නැහැ. අනාගත විපාකයක් ඇත්තෙත් නැහැ. මෙන්න මේ විදිහට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් දුම්නස් නිරුද්ධ භාවයටපත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගය භාග්‍යතුන් වහන්සේ වදාර පිළිවෙලට හොඳින් අහලා මෙනෙහි කරලා ජීවිතේ ප්‍රායෝගිකත්වයෙන් එකතු කරගෙන අපට මේ උතුම් වූ නිර්වාණ ධාතුවෙන් නිවි සැනසීමටම හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරගනිමු. අද ධර්මානුශාසනාවේ දායකත්ව අපිට මතක් කරලා තියෙනවා ඔලබොඩුවේ පදිංචි ඒන් පියසීලි මහත්මයා විසින් බෞද්ධ ආරම්භ කරපු පින්වත් ස්වාමින් වහන්සේ සහ ඒ වගේම බොමුල්ලේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේට වැඩ සිටිනා ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන බව එසිලිනෝනා මහත්මියට මර්තනාහාමි මහත්මියට සියලුම රණවිරුවන් හට පින් අනුමෝදන් කරන බව සෙත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ. ඒ වගේම වේවැල්දුව මෙන්ඩිස් වත්තේ පදිංචි චන්ද්‍රා මුණසිංහ මහත්මිය ප්‍රමුඛව MPP විජේසිංහ මහත්මයා ජයන්ත ගුණවර්ධන මහත්මයා මංගලිකා ගුණතිලක මහත්මිය චතුරිකා හෙට්ටිආරච්චි මහත්මිය සහ විතාන පවුලේ පින්වතුන් විසින් මේ දායකත්වයක් දරලා තියෙන්නේ. අරමුණ දෙසැම්බර් මාස 17 වෙනි දින උපන්දිනයේ සැමරු චන්ද්‍රා මුණසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙම ධර්ම දානමය කුසල කර්මයේ පාරමිතාවක්ම වේවා.
එන්නේ වීරසේන ආදරණීය ස්වාමි පුරුෂයාටද කාංචන පුතුණුවන්ටද සෝභා සහ නුරා දියණියන්ටද කියොන් මුණුබුරාට සහ ඊත සමදායකත්වයක් දරූ පිංගතුන් හා සුජීවත්ව පවුල්වල සමාජිකයන්ටද රත්නත්‍රි ආශිර්වාදයේ නිරෝගී සුවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පිටබැද්දර ඥානරන්සි හිමිපාණන්ටද අභාවයටපත් වූ ඒ බේබිනෝනා එම්.කේ. හීංහාමි එන්නේ මෙන්ඩිස් ජී මුණසිංහ එන්නේ සිරිසේන හා එම්.කේ. අරලින්හාමි යන දෙමාපියවරුන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර සිටිනවා. ගෞරවනීය දේශකාරයන් වහන්සේට පූජනීය බොරලන්දේ වජිරනාන නාහිමියන් ප්‍රමුඛ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයටද රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා බොහෝදියකින් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දායකත්වය වෙනිවැල්කොළ පදිංචියේ ගුණවති මහත්මිය විසින් දරනවා. අරමුණ පී කරුණාසේන මහත්මයා ස්වාමි පුරුෂයා, ඒ ගුණදාස මහත්මයා, සිරිල් පිටිගල මහත්මයා සහෝදරයෝ ඇතුළේ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර සිටිනවා. එමෙන්ම දෙසැම්බර් මාස උපන් දිනේ සමරන චතුරිකා දියණියට නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථක මුහුණ දීමට තෙරුවන් සරණින් ආශිර්වාදේ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දායකත්වය මාළබේ පදිංචි ලංගා නිරෝසා රෝහණ මහත්මියා පවුලේ පිරිස විසින් රංජිත් රෝහණ මහත්මයා පියතුමා, කේ.ඩී. විමලසේන මහත්මයා මාමණ්ඩිය, ඩී.එස්. පනාගොඩ මහත්මිය නැන්දනිය, චානි වාචින්ත්‍රි විහංගා මහත්මිය සහෝදරිය මේ සියලු දෙනාටම පින් අනුමෝදන් කර සිටිනවා. තවද සුජීවත්ව සිටින ජයන්ති හෙට්ටිආරච්චි මෑණියන්ගේ මෙම වර්ෂයේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දායකත්වය සුනේත්‍රා ජයලත් සමරනායක මහත්මිය නාතුඩුව කිරිබත්ගොඩ පදිංචි මහත්මිය දායකත්වයක් දරනවා. අරමුණ දෙපාර්ශවයේ නමින් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමයි. තවද දෙසැම්බර් 3 වෙනි දිනට යෙදෙන ලක්මාල් රාජසිංහ පුතුණුවන්ගේ සහ දෙසැම්බර් 27 වෙනි දිනට යෙදෙන පාලි රාජසිංහගේ ඒ කියන්නේ ස්වාමි පුරුෂයා උපන් දිනේට සෙත්පතහ 2020 ජනවාරි මාස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අමෝදා ජයසිංහ දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි අදිෂ්ඨාන කරනවා. ඊළඟ දායකත්වයේ කිරිල්ලවල පදිංචි දේවිකා රාණි සුබසිංහ මහත්මිය, ශාන්ති සුබසිංහ, ස්වර්ණලතා සුබසිංහ යන මහත්මිය විසින් අරමුණු කරනවා. සෝමතිලක රාජපක්ෂ මහත්මයා ස්වාමියා, සරච්චන්ද්‍ර සුබසිංහ මහත්මයා පියතුමා, ජුලියට් එඩ්ලින් සුබසිංහ මහත්මයා මෑණියන්, මෛත්‍රී රත්න ජයසිංහ මහත්මයා සහෝදරයා මේ අයට පින් අනුමෝදන් කරනවා. තවද සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නා වූ ආකාරයට මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා ලැබේවා. එමෙන්ම අනිකුත් සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනීය අදහස් ඉෂ්ට සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් උතුම් නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පිළියන්දල වෑවල පොල්හේනවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය සියඹලාපිටියේ බුද්ධ රක්කිත ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට
ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදුනාත නම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධයාක වන් විදුලිය සුපින්වත් ඔබ වෙත සංවේදනය කරන්නට යෙදුණු දායකත්ව සදර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.